නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ නිසා බණ අහනකොට මේ ධර්මශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානය ඔබේ හිතේ දැඩිව පිහිටවාගෙන ධර්මශ්‍රවණය කරන්න. මේ බණ ඇසීම තුළ අපේ ජීවිතයේ ගොඩාක් අඩුපාඩු අපිට සකස් කරගන්න අවස්ථාව ලැබෙනවා. අපේ ජීවිතයේ සමහර එක බණපදයක් ඇති. ඔබ දන්නවා අපිට හිතාගන්න බැරි සමහර දරුණු පුද්ගලයෝ මේ බුද්ධ ශාසනය තුළ මහා දරුණු අපරාධකාරය මිනිමරු කඩු අරගෙන ගම්මාන පිටින් මිනිස්සුන්ට පන්න කොටමින් ඇගිලි කපාගෙන ගිය අංගුලිමාල වගේ මහා දරුණු අය එක බුදු වදනෙන් එක බුද්ධ වචනයෙන් මුළු ජීවිතයම වෙනස් වුණා. මේ බුද්ධ වචනයේ තියෙන ආශ්චර්ය පිංගතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කස්මින් බ්‍රහ්ම චරියස්මි සහස්සම් මච්චු බාහිනක් කියලා. එක බණ පදයක, එක බුදු බණ පදයක බුදුරජාණන් වහන්සේගේ එක්ක පුංචි උපක්‍රමයක් බුදු කෙනෙක් බුදු ඇසින් බලල හරියටම ඉලක්කෙට ලබල දෙන ඒ උපදෙස මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒක රහතන් වහන්සේලාටවත් කරන්න බෑ. අපි දන්නවා චුල්ලපන්තක හාමුදුරුවෝ එක ගාථාවක් පාඩම් කරගන්න බැරුව බොහෝ කාලයක් උත්සාහ කර. උන්වහන්සේ බොහෝම සිල්වත්. උන්වහන්සේට ලොකු වුවමනාවක් තිබුණ අනේ කොහොම හරි නිවන් දකින්න ඕන. ඒ නිසා බොහෝම ආසාාවෙන් ධර්මය ඉගෙන ගන්න, ධර්මය කටපාඩම් කරගන්න උත්සාහ කර. ඔබ දන්නවා ගාථාවක් කියන්න මේ පිටු ගානක් තියෙන දෙයක් නෙමේ. පද 4යි ගාථාවකට. ඔබයි ධම්මපදයේ දේශනා අහලා තියෙනවනේ. එතකොට මේ පද 4 ගාථාවෙන් චුල්ලපන්තක හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් පළවෙනි පදේ ගාථාවේ පළවෙනි දෙවනි පේලි දෙක කොහෝම හරි කටපාඩම් කරගෙන ඊළඟ පේලිය ඊළඟට කටපාඩම් කළ මතක් කරනට පළවෙනි පේලිය අමතකයි. එක්ක දෙවනි පේලිය මතකනේ. එක ගාථාවක් පාඩම් කරගන්න බැරුව හිටපු උන්වහන්සේට උන්වහන්සේගේ සහෝදරය වැඩිමහල් සහෝදරය මේ බුද්ධ ශාසනයේ හොඳට ගුණධර්ම වඩලා හිත වඩලා රහතන් වහන්සේ නමක් මහා පන්තක මහරහතන් වහන්සේ. හැබැයි මතකතියාගන්න රහතන් වහන්සේලා වුණත් මේ මහාපන්තක මහරහතන් වහන්සේට ඉන්ද්‍රියෝ පරෝපරියත්ති ඥානෙ නෑ. ඒක තියෙන බුදු කෙනෙකුට විතරයි. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දැකලා ඉලක්කයට දහම් දෙසන්න පුළුවන් ලෝතුරා බුදු කෙනෙකුට පමණයි. මහාපන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කිව්වානේ අයියේ මට හරි අමාරුයි, මං ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කියෝ. දැන් මේ තමන්ගේ සහෝදරය වෙච්ච බාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා ඉන්න චුල්ලපන්තක හාමුදුරුවෝ මහා පන්තක ස්වාමීන් වහන්සේට ගිහින් කියනවා. උන්වහන්සේ ඉතින් කල්පනා කරානේ මේ ධර්මයේ පරම ගහම්බීරයි. ඉතින් කොහොමද එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැයි නම් ඔබ මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න. ඔබට පින් අඩු ඇති. ඔබ ගිහිල්ලා දෙමව්පියන්ට සලකගෙන තියෙන වැඩක් පොලක් කරගෙන පින් කරගන්න, ගුණ ධර්ම පුරාගන්න කියව. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ සිවුරු ඇල්ලා යන්න කැමතිනේ. උන්වහන්සේ ආසයි මේ ශාසනයේ ගුණ ධර්ම පුරන්න. හිතට ලොකු දුකක් ඇති වුණා. ඇස්වලින් කඳුළු බේරෙනවා. ඉතින් උන්වහන්සේ බොහෝම දුකෙන් පැත්තක වාඩි වෙලා කල්පනා කර හිටිය අනේ මං වගේ අවාසනාවන්තයෙක්. මට එක ගාථාවක්වත් පාඩම් කරගන්න බෑනේ කියලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක්කා. චුල්ලපන්තක මොකද මේ එන්න කියලා ඉක්තරගෙන ගිය. ඇව චුල්ලපන්තක මොකද මේ ඇස්වල කඳුළු කියනවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම බොහෝම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මම බොහොම ආසාවෙන් මේ ශාසනයේ ගුණධර්ම පුරන කෙනෙක්. මට ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කිය. මං ගොඩාක් උත්සාහ කරා. මහා පන්තක ස්වාමීන් වහන්සේ ගාථාවක්වත් පාඩම් කරගන්න අමාරු නම් සිවුරු ඇල්ල ගියාට කමක් නෑ කිව කිය. ගිහිල්ලා පිනත් දහමක් කරගෙන දෙමව්පියන්ට සලකගෙන ඉන්න කිව කිය.
ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ චුල්ලපන්තක හාමුදුරන්ගේ ඉන්ද්‍රිය ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. ඒක බුදු කෙනෙකුට පමණයි දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැක්ක කල්ප ගානකට පෙර සසර කරපු පින් තියෙනවා. ඒ වගේම කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. මතකතියාගන්න චුල්ලපන්තක හාමුදුරු කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. මේ ගෞතම බුද්ධ ශාසනයේ මනෝමය ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ චුල්ලපන්තක හාමුදුරු. එතකොට මනෝමය ශරීර මවන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබන්න ධර්මයේ සඳහන් වෙනවා අග්‍රශ්‍රාවක තනතුරු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන සසර පින් කරන කෙනෙක් නම් ඒකා සංකේය කල්ප ලක්ෂයක් ඒකැන අසංකේය එකකුත් කල්ප ලක්ෂයක් සසර පාරමී පුරන්නට ඕන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂය ඒ අරමුණ තුළ පාරමී පුරාගන්නට ඕන. එදකොට චුල්ලපන්තක හාමුදුරුවෝ කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. කල්ප ලක්ෂයක් පින් කරපු කෙනෙක්. හැබැයි ඒ පින මතු කරන ක්‍රමී දැක්කේ බුදුරජාණන් වහන්සේ. කවුරුත් නොසිතන දෙයක්. තැන් අපි සාමාන්‍ය කෙනෙක් නංකේ ඔයා උත්සාහ කරන්න ඔයා භාවනා කරලා බලන්න එක්කෝ තව ටිකක් හොඳට භාවනා කරන්න ඒ භාවනාව වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න ඕකනේ සාමාන්‍ය කෙනෙක් දෙන උපදෙස. හිතාගන්න බැරි උපදෙසක් බුදුරජාණන් වහන්සේ පිරිසිදු රෙදි කඩක් අරගෙන චුල්ලපන්තක හාමුදුරන්ට දුන්න චුල්ලපන්තක ඔබ මේ රෙදි කඩ දිහාම හිත එකඟ කරගෙන රෙදි කඩම අරමුණු කරගන්න. ඔබේ අතින් මේ රෙදි කඩ හොඳට පිරිමදින්ක අපි සාමාන්‍ය රෙදි අතුල්ලන්න ඒ වගේ අත් දෙකෙන් රෙදිකඩ පිරිමදින. ඒ පිරිමදින්නේ රෙදි කඩටම හිතයොමු කරලා. ඔබ හිතෙන් මෙනෙහි කරන්න රජෝහරණම් 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 රජෝහරණං කියන අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා කියන අරමුණම හිතේ තියාගෙන රෙදි කඩ දිහාම බලාගෙන මේ කරන්න කියව. ඔච්චරයි උපදෙස. බුදුරජාණන් වහන්සේට එදා ජීවකගේ නිවසේ මහා සංඝයාටම ආරාධනයක් තිබුණ නිවසේ දානෙකට බුදු හාමුදුරු ආරාධනාව පිළි අරන් තිබුණේ. එදා චුල්ලපන්තක හාමුදුරන්ගේ එක්කන්ගේ නෑ චුල්ලපන්තක ඔබ ඔය කියපු කටයුත්ත කරවන්නේ ඔබ ඉන්න කියෝ. අනෙක් සියලුම භික්‍ෂූන් වහන්සේලා සමඟ ජීවකගේ නිවසේ දානයකට වැඩිය. දැන් දානෙ කටයුතු සියල්ල සූදානං ආසනවල බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වැඩ හිටිය. දානි භාජන අරගෙන ජීවක මුලින්ම බුදුහාමුදුරන්ගේ පාත්තරයට දානි බෙදන්න ළඟට ඇවිල්ලා හැන්දට දානටි කරම් පාත්තරයට බෙදන්න හදනකොට. බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ ශ්‍රී හස්තයෙන් අතින් වහගත්තා. ජීවක අහනවා ස්වාමීනී ඇයි මේ මගෙන් අඩුවක් වෙලාවද. මොකක් හෝ විය යුතු දෙයක් තියෙනවද. බුදුරජාණන් වහන්සේ වදාලා ආරාමික ස්වාමීන් වහන්සේ නමක් වැඩඉන්නවා. උන්වහන්සේට දැන් වඩින්න කාලයයි කියෝ. සේවකෙක් යවන්න කිව ඉක්මට. ඊට පස්සේ ඉක්මනින් යන සේවකෙක් දුවගෙන ඔහු ගියා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරි අර දැන් චුල්ලපන්තක හාමුදුර එක්කරගෙනෙන්. යනකොට එක්කෙන ඉන්නවා කීවේ. භික්‍ෂූන් වහන්සේලා ගොඩාක් ඉන්නවා එකම විදි හැබැ එකම රූපේ. එක ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් ඉඳගෙන භාවනා කරනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් හිටගෙන භාවනා කරනවා. තව කෙනෙක් සිවුරක් වනනවා කෙනෙක් මිදුලාතු ගානවා. බැලුව මේ බලපු හැමෝගෙම රූපය එක වගේ හැබැයි ගොඩාක් ඉන්නවා. මොකක්ද මේ කියලා ආපහුදුවගෙනාව. හැවිල්ලකව සාමීනී භාග්‍යතුන් වහන්සේ එකම සුරූපයෙන් ගොඩාක් අයින්නවා කිව. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ආයමත් යන්න. ඒ පිරිස අතරින් ගිහිල් අහන්න කවුද චුල්ලපන්තක කියලා අහන්න. එදකොට කෙනෙක් කතා කරලා කියයි මමයි චුල්ලපන්තක. අන්න උන්වහන්සේට ගිහිල වන්දනා කරලා උන්වහන්සේව එක්කං එන්න කියෝ. දැන් ගිය ඔහු ගිහිල්ලා අර පිරිස අතරට ගිහිල් ඇහුව කෞද මෙතනින් චුල්ලපන්තක කෞද චුල්ලපන්තක හාමුදුරු. එදකොට කෙනෙක්කව මමයි චුල්ලපන්තක. වන්දනා කරලකව සාමීනය ඔබහන්සේ දානයට වඩම් වන්නාවේ අන්න තතාගතයන් වහන්සේ උබහන්සේක දැම් වඩින්න කාලයයි.
බුදුහාමුදුරන්ගේ අවසරී ලැබුණකි. එතනති චුල්ල පන්තක හාමුදුරු වඩම්මගෙන ගිය. දානයේ වලඳන්න පෙරම දානය බෙදන්න කලින් අර සංගේ අතරදිම බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මේ තමයි මගේ බුද්ධ ශාසනයේ මනෝමය ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා කියල. ඔන්න චුල්ල පන්තක හාමුදුරු සුළු වෙලාවයි ගාථාවක් පාඩන් කරගණ්ඩ බැරිවෙච්ච කෙනාට ඒ පුංචි වෙලාව තුළ සීල සමාධි ප්‍රඥා වැඩිලා හිත කෙලෙසුන්ගේ මිදිලා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න බුදුරජාණන් වහන්සේ දුන්නේ පුංචි කමටහන. එතකොට මේ ගොඩක් වාඩි කරලා භාවනායි ගැන්නුවත් කමටහන් දීලා භාවනා කරන්න කැලේට ඇරියවත් නෙමේ. පුංචි දෙයක්. ඉලක්කෙට හරියට මේ උපක්‍රමේ පෙන්නන්න පුළුවන් බුදුරජාණන් වහන්සේලාට විතරයි. දැම් බලන්න මහා පන්තක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ නම. නමුත් ඒ වෙලාවේ ඒ උපදෙස එක නිවරදි උපදෙසක් නෙමෙයි ඒ ලැබුණේ. ඒ නිසා මේ දේශනාව සඳහන් වෙනවා කලින් චුල්ල පන්තක හාමුදුරුවන් අර අඩාඩා හිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා චුල්ල පන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තකක දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ දුක්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කරගෙන ගිය උන්වහන්සේ තමයි ධර්මස්වාමි ශාසනී බුදුරජාණන් වහන්සේගේ ශාසනී බුද්ධ ශාසනී. බලන්න කෙනෙකුට පින මතු කරවන්න සමහල්ලාට සංසාර පුරුද්ධ මත දැන්ව චුල්ල පන්තක හාමුදුරු ගැන අටුවාව සඳහන් වෙනවා. උන්වහන්සේ පෙර සසරේ එක ආත්මයක රජ කෙනෙක් වෙලා ඉපදිච්චා ආත්මයක් තිබුණ. මේ රජ්ජුරුව හරි පිරිසිදුයි. පිල්ලිවලටම ඇඳල කරලා ඉන්න කැමති කෙනෙ සාමාන්‍ය එහෙම ඉන්නවන මිනිස්ු අතර ඉන්න දැ ඔබ දැකල ඇති සමහරු ඉන්නවා ෂර්ට් එකක් ඇන්දත් මේක පොඩි වෙලානං අඳින්නේ. සමහර වෙලාවට ඒක හෝදලත් එක පහරයි අඳන්න. ඊට පසේ අනිවාරෙන් හෝදන්න ඕන. සමහරයිනං ඉන්න ඕක චුට්ටක් ඉම්බල බලල හරි ගඳ අඩු මේක ඇඳගෙන යනවා. ඔහි මේක මදින්න ඕ නැද කුණුද ඕක ගානක් නෑ ඔහි ඇන්ද කරා සමහරු එහෙමයි. හැබැයි සමහරයින්න හරි පිළිවලයි. හරි පිරිසිදුයි. සමල්ලාවට කෑම කන්න කලින් දත්මදිනවා ආයි දත්මදිනවා කාල දත්මදිනවා නිදාගන්න ගිහිල දත්මදිනවා හැම වෙලායි මත පය හෝදලා නිදාගන්න ගියත් අත පය හෝදලා ති ඒ වගේ හරි පිරිසිදුව පිළිවලට ඉන්න ඉන්න. ඒ කාලි මේ රජ්ජුරුවොත් හරීම පිරිසිදුයි හරි පිළිවලයි. රජ්ජුරුවෝ රාජ සභාවට යනකොට. බොහෝම පිරිසිදුව තමන්ගේ ඇඳුම් රාජකය සලු පිළි බොහෝම පිරිසිදුව පිළිවලකට එක ලස්සනට තියෙන් ඕන. පොඩි වෙලා ඇකිලිලා දහඩිය ගඳ මොකුත් නැතු. ඒකට සුවඳ වර්ග ගල්වල බොහෝම පිළිවලට ඇඳගෙනයන්. තින් රජ්ජුරුවෝ දවසක් ඔය රාජකය සලු පිළි ඇඳගෙන රාජාභරණවලින් සැරසිලා එදා රජ්ජුරුව රාජ සභාවට ගිහිම් වාඩි වුණ. එදා බොහොම ග්‍රීස්ම දවසක් ඉතින් දවසේම රාජකාරි. රජ්ජුරුවන්ගේ කටයුතු මාලිගාව කටයුතු ඕවත් එක්ක වෙලාව ගියා බොහෝ වෙලාව. රජ්ජුරුවන්ගේ ඇගේ දහඩිය වැගිරිලා අර ඇඳුම කිලුටු වෙලා ගිය. දහඩිය වලින් නෑවිලා ගිය. මේ කටයුතු ඔක්කොම ඉවර වෙලා රජ්ජුරුවෝ නැකිට ලැවිල්ලා අර ඇඳගෙන ඉන්න සලු පිළිදිහා බලනකොට සම්පූර්ණයම පොඩි වෙලා ඇකිලිලා අපිරිසිදු වෙලා දහඩිය ගඳේ බෑ. රජ්ජුරුවෝ මේ අතේ තියාගෙන අර ඇඳුම ගලවලා තමන් ඒ ඇඳුම ගැන මෙනෙහි කරයිදා. මං කොච්චර පිරිසිදුව පිළිවලකට සුවද ගල්වගෙනද මේ ඇඳුම ඇඳගෙන ගිහිල රාජ සභහයි වාඩි වුණේ. පැය කීපයක් ඇතුළට මගේ ශරීරෙන්ම ගලාගෙන ගිය මේ දහඩිය මේ කුණු ශරීරයේ තියෙන දුර්ගන්ධයෙන් නේද මේ ගඳ ගහන්නේ. දැන් කොච්චර අපිරිසිදු වෙලාද. කොයි තරම් පිළිකුල් සහකතද. රජෝහරණං රජෝහරණං රජුහරණ මේ අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා අපිරි සිදුවෙනවා මේක කුණු කයක් කියලා එදා මෙනෙහි කරන්න පටන් ගත්ත. ඒ සංඥාව නිතර නිතර මෙනෙහි වුණා කිය. බුදුරජාණන් වහන්සේ දැක්කා ඔන්න ඕකම මුල් කරගෙන ඒ සසර පුරා ඒ මෙනෙහි කරපු ඒ මනසිකාරයම බලවත් කරලා ධර්මාවබෝධයට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි පිරිසිදු රෙදි කඩක් දුන්න එදා චුල්ල පන්තක හාමුදුරන්ට. මේ රෙදි කඩම අරමුණු කරගෙන අතින් පිරිමදින්න. අතින් අතුල්ලන්න ඔබ
රජෝහරණන් මේ අපිරිසිදුවෙනවා අපිරිසිදුවෙනවා කියලා. අර සංසාරෙ පින සසර මනසිකාරය කරපු ඒ පුුණ්‍ය ශක්තිය බලවත් වුණා. සුළු මොහොතකින් හිත කෙලෙසුන්ගේ මිදිල රහත් වුණා. හැබැයි පිංහතුනි ඔය වගේ සසරේ දැම් බලන්න මේ බුද්ධ ශාසනය තුළ මේ ධර්මය අවබෝධ කරපු සමහර චරිතවල ජීවිත. ඒ නිසා අපි කාතුලත් අපි නොසිතන විදිහ පුුණ්‍ය ශක්ති තියෙන්න්න පුළුවන් යටපත් වෙලා. හැබැයි අද හරියට ඉලක්කෙට බලලා ඒ හැකියාව මතු කරන්න බුදුරජාණන් වහන්සේ අද නෑ උන්වහස පිරිනිවන් පාල. අද තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මය තුළින් අපේ බොහෝම හරි අමාරුවෙන් අපේ අඩුපාඩු හදාගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන ජීවිතයේ සකස් කරගෙන යා යුතුයි. දැන් සමහර අවස්ථා තියන ඔය වගේම සිදුවීම් ගොඩාක් තියෙනවා. එක සාමීන් වහන්සේ නමක් රාජ කුමාරි තරුණ වයසේ සාරිපුත්ත හාමුදුරු ළඟ බණහල පැවිදි වුණ. මේ රාජ කුමාරයති රජමැදුරේ රාජ කුමාරය ගැන බොහෝම සැපසේ හැදී වැඩෙන කෙනෙ. පංච කාමයන් එක්ක සතුටු එවී කාම සම්පත් විඳගෙන හිටපු කෙනෙ. තරුණ වයසේ පැවිදි වුණ. දැන් සිල්වත්. සාරිපුත්ත හාමුදුරුව උපදෙස් දෙනවා ඔබ මේ විදිහට භාවනා කරන්න. ඔබ මෙන්න මේ විදිහට භාවනා කරන්න. ඒ කියන භාවනා කරනවා හිත වැඩෙත් නෑ හිත එකඟ වෙන්න හිත විසිරෙන. සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවේ තරුණ වයස රාගේ කෙලෙස්වලට ගොඩක් හිත ඇදිලෑන්න පුළුවන් රාජ කුමාරේ. ඒ නිසා රාගේ යටපත්වෙන විදිහට වැඩිපුරම අසුභ භාවනාව ධාතු මනසිකාර භාවනාව පිළිකුල් භාවනාව නවසීවතිකි. ඔය වගේ පිළිකුල් පැත්තේ භාවනා තමයි වැඩිපුරම සාරිපුත්ත හාමුදුරුව ඉගැන්වේ. මේ අසුභයත් එක්ක අර හාමුදුරන්ගේ හිත ගැටෙනවා. මොන විදිහට භාවනා කියලා දුන්නත් හිත වැඩෙන්නේ. උන්වහසගේ සීල ප්‍රශ්නකුත් නෑ බොහොම සිල්වා. හැබැයි භාවනාව දියුණු වෙන්නේ. දැන් මේ කවුද උපදෙස් දෙන්නේ. බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති සාරිපුත්ත හාමුදුරුව වෙන කවුරුත් නෙමේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. හැබැයි සාරිපුත්ත හාමුදුරුව ඔන්න බලන්න ශාස්තෘන් වහන්සේගේ ගෞරවේ ශ්‍රාවකයකුට තිබිය යුතු. මමයි සියල්ල දන්න කියලා හිතුවෙන. ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම්පත් සාරිපුත්තයන් වහන්සේ හිතනවා මගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඟට මේ හාමුදුරුවන්ව එක්කං යන්න ඕන. බුදුරජාණන් වහන්සේ හරිම ක්‍රමේ උන්වහන්සේට කියලදේ. අපි යන් කියලා අර මේ ස්වාමීන් වහන්සේවත් එක් කරගෙන සාරිපුත්ත හාමුදුරුවාව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ල තතාගතයන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මගේ ළඟ පැවිදි වෙච්ච රජ පවුලක රාජ කුමාරේ බොහෝම වීරියෙන් ධර්මාවබෝධයට ආස කෙනෙක්. මං මේ වගේ භාවනාවල් ගොඩාක් කියල දුන්නා උන්වහන්සගේ හිත වැඩෙන්නෑ භාවනා උන්වහන්සේ හරි වීරියවන්තයි. භාවනා කරන්න උත්සාහ ගත්තට හිත පිහිටන් නෑකි වරමුණේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුව. සාරිපුත්ත හාමුදුරුව අසුබේ ගැන වැඩිපුර කියල දුන්නට උන්වහන්සේගේ හිත ඒ අසුබ නිමිත්තත් එක්ක ගැටෙනවා. පෙර සංස්හාර පුරුදු බුදු ඇසිම් බැලුව පෙර සසරේ කොයි වගේ සසර පුරුද්දද තියෙන. ආත්ම ගානක් කලාකරුවෙක් නිර්මාණ ශිල්පියෙක් රන්කරුවෙක් හැටියට ඉපදිච්ච ආත්ම ගානක් තියෙන නිර්මාණ කලාත්මක හැඟීම් කලාත්මක ලස්සන දේවල් ඒවත් එක්ක තමයි හිත පිහිටන් අර අසුභයත් එක්ක ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත එහෙමනම් ගෝලයව තියලෑන්. ඔබ හවස් වෙලා එන්නකි හොඳයි ස්වාමීනය කෙල ති බුදු හාදුරන්ට වන්දනා කළ සාරිපුත්ත හාදුරු පිටත් වුණ. බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට සාරිපුත්ත හාදුරන්ග කියනවා ඔබ යන්න කිව ජේතවනේ පොකුණ ළඟට ඔච්චරයි. ඉති මේ හාමුදුරුව අවසරයි ස්වාමීනය කියල බුදු හාදුරන්ටත් වන්දනා කරලා ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ල අර මේ ඉවරේ වාඩි වෙලා බලාගෙන හිටිය පොකුණ දිහා. බුදු හාමුදුරු මට තවටයකින් කතා කරන්නත තව චුට්ටකින් මට කතා කළ භාවනාවපදේ සද්දේ මට කියලදේ තවටිකකින් මට කතා කරයි කියලා හිටිය. කතා කරන පාටක් නෑ.
අර විල දිහා බලාගෙන ඉන්නකොට විලේ තියෙනවා ලස්සනට පිපිච්ච නෙළුම් මල්. මේ මල් දිහා බලාගෙන ඉන්නකොට හිත ඇදිලා ගියා අර ලස්සන නෙළුම් මල් දිහා. උඩට මතු වෙලා පිපිච්ච නෙළුම් මල්, පිපෙන්න ආසන්න නෙළුම් මල්. අර සසරේ කලාත්මක හිතක් තිබිච්ච කෙනාගේ හිත අර නෙළුම් මලට හිත ඇදුන. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් බුදුවැසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා ඉක්මනින්ම දවස් 2-3 කීපයක් තුළ සිද්ධ වෙන මේ මලකට අත්වෙන ඉරණම ඒ මොහොතෙම ඉක්මනින්ම උන්වහන්සේට පේන විදිහට අධිෂ්ඨානයක් කරා. අර ලස්සන්ට පිපිලා තියෙන නෙළුම් මල හේම බලාගෙනින් නැද්දි පරවෙලා ගිය. ඇකිලිලා ගිය හේම කඩාගෙන වැටුණා. කුණු වෙලා අර වතුරේ දිය වෙලා යනවා. අර පිපෙන්න ආසන්න මල් බලාගෙනින් නැති පිපෙනවා හේම කුණු වෙලා වැක්කිරෙන. මේ දිහා බලාගෙන ඉන්නකොට තේරුණා මගේ කයටත් ඔය ඉරණම්මයි අත්තෙන්. මේ ශරීරයත් ඔය වගේමනි. හටගෙන පැවතිලා නැති වෙලා යනු අනිත්‍යයි. එහෙම වාඩි වෙලා පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තා. අර මලට අත්වෙච්ච ඉරණම තමන්ගේ කය හා ගලපා බලමින් භාවනා කරා. සුළු මොහොතකින් කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හවස් වෙලාවේ වඩිනකොට ගෝලය රහත් වෙලත් ඉවරයි. දැම් බලන්න සාරිපුත්ත හාමුදුරුව කාලයක් උපදෙස් දීලා හිත වඩන්ඩ බැරි වුණාට උන්වහන්සේට ඒ උපදෙස් හරි ගියේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පුංචි උපක්‍රමයක් අර විල ළඟට ගිහිල්ලා එච්චරයි කිව්වේ. ඔබ යන්න ජේතවනේ අර විල ළඟට. බුදුරජාණන් වහන්සේ ඒ හිත ඒ නෙළුම් විලට හිත ඇදෙනකොටම ඒ විලේ මල් කුණු වෙලා පරවෙලා යනවා. බුද්ධ අධිෂ්ඨානයෙන් පේන සැලැස්ව එච්චරයි. ඒ සැනින් ධර්මාවබෝධයට හිත වැඩුණ. බලන්න බුදු කෙනෙක්ගේ ආශ්චර්ය, බුදු කෙනෙක්ගේ හැකියා. දැන් අදටත් අපි ඔබ බලන්න අපි වඳිනකොට මල් පූජා කරන ගාථාව දිහා බලන්න. පුප්පම් මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. පුප්පම් මිලායාති මේ පිපිලා තියෙන මල, මේ පිපිච්ච මල මිලාන වෙලා පර වෙලා යන්නේ යම්සේද යථායි ධම්මේ, ඒක යථා ස්වභාවය යම්සේද කායෝ තථායාති විනාශ භාවං. මගේ කයත් ඒ විදිහටම විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අපි කවදාවත් මල් පූජා කරන්න ගිහිල්ලා ඒ මල්වට්ටියේ ලස්සන බැලුවා මිසක් මේ මල්වට්ටිය ලස්සන යනේ ලස්සනට හදන්න ඕන කියලා ඒ මල් සැරසිලි දිහා බලලා සතුටු වුණා මිසක් ඒ මල පරවෙනවා මේ මලට අත්වෙන ඉරණම මගේ කයටත් අත්වෙනවා කියලා ඒක කය හා ගලපා බලමින් යෝනිසෝ මනසිකාරයක දෙන්න අපේ හිත කැමති වෙන්නේ. අපි ඒ පැත්තට යොමු වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව එක මලක් දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඒ තුළින් ධර්මාවබෝධයට පාරහදල දුන්න. ඔය වගේ ගොඩාක් සිදුවී මේ බුද්ධ ශාසනය තියෙනවා. පින්වතුනි මේ හැම දෙයකින්ම අපිට පේන්නේ බුදු කෙනෙකුගේ තියෙන ආශ්චර්ය, බුදු කෙනෙකුගේ තියෙන හැකියාව. දැන් බලන්න කේමාව බිම්බිසාර රජතුමාගේ එක බිසවක්. මේ කේමා රූපයට පුද්දුම විදියට ආස කර ඇලුම් කරා. ඔබ දන්නවා බොහෝ වෙලාවට කාන්තාව තමන්ගේ රූපයට ගොඩාක් ආස කරනු ඇලුම් කරනු. මේ කේමාවත් ඒ වගේ තමන්ගේ රූපයට නිතර ආලේපන ගල්වනවා, කෙස්වල ආලේපන ගල්වනවා, ඇහි බැබ හදනවා, තොල්වල නොයෙක් දේවල් ගල්වනවා, ඇගේ පාටගාගන්නවා. එතකොට හැම වෙලාවෙම සාමාන්‍ය ගත්තොත් කන්නාඩි ළඟම තමයි වැඩිපුර. එතකොට මේ වගේ කේමාවත් ඒ කාලේ දැන් රජ කෙනෙක්ගේ බිසවක් කියන්නේ නොයෙක් විදිහට ලැබෙන වටිනා දේවල්, ආභරණ, ආලේපන වර්ග ඒ කාලෙත් හිටපු රූපලාවන්නේ නොයෙක් දක්ෂ ශිල්පීන් ඉන්න ඇති. කොණ්ඩේ හදන්න වෙන මය හැමදේකට. එතකොට මේ කේමාව කැමති නෑ බණහන්න. ඒකට හේත් අකමැති වෙන හේතුඵල නිසා නෙවෙයි. දැන් බලන්න ඔබ මේකෙන් තේරුම් ගන්න ඕනේ දේ තමයි කේමාව කියන්නේ මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච රහත් භික්ෂුණියක්. ඒ වගේම 80 මහා ශ්‍රාවිකාවන් අතර ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර තනතුරු ලබපු කෙනෙක්. ඒ කියන්නේ කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරපු කෙනෙක්. ඒ පුණ්‍ය ශක්තිය තිබුණත් බණහන්න හිත කැමති වුණේ නැහැ මුලදී.
ඒ නිසා නිවන් දකින්න පින තියෙන කෙනාගේ හිත අනේ ඕන්නෑ කියලා හිතෙන්න්න පුළුවන්. සමහරලාවට ඔබට මේ ජීවිතේ සෝවාන් වෙන්න හරි පිනක් තියෙනව වෙන්න පුළුවන්. අනේ මොන බණද ඔය බණහලකාට ධාරිකී ඔහොම කිය තාම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සසර පින තිබුණත් ඒ පින මතු එන්නේ සද්ධර්මශ්‍රවනයත් එක්කයි ඒ පින මතු වෙලා එන්නේ. බුදු කෙනෙක්ගේ බණපදයක් අපිට ඇහෙන කම්ම පින මතු වෙන්න මේ කේමාවත් ඒකේ කෙනා කියනවා වේලුවනේ බුදු හාන්දුර වැඩඉන්න මොකද බිම්බිසා රජ්ජුරුවන්ගේ උයනන එතකොට රජ්ජුරුවන්ගේ බිසව තන මේ මගේ රජ්ජුරුවන්ගේ රාජකය උයන බුද්ධ ශාසනයට පූජ කරේ. හැබැයි කොත් බුදු හාන්දුරුවය උයන හිටිය මං යන්න බණහන්න කියලා හිතන. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කය ගැන පිළිකුල ගැන කියනවල්. මේ අසුබහි අසුබයි කියලම බණ කියනවල්. අනිත්‍යයි අනිත්‍යයි මේ අතහරන්න කියලා කියනවලු. මෙච්චර ලස්සන රූපයම්මකට දතාරන්නේ. අන්න එහෙම හිතෙනවා. ඒ නිසා ඔය බණ මට හරියන්න කිය හිටිය. බිම්බිසා රජ්ජරුව සෝවාන් වෙලා. බුදු හාන්දුරු මුණගැහිලා එදා බණහලා බිම්බිසා රජතුමා සෝවාන් පලට පත්වන ඊට පස්සේ තමයි තමන්ගේ රාජකය උයන කුටි සෙනසුන් හදල බුද්ධ ශාසනයට පූජා කරේ. දැන් බිම්බිසා රජ්ජුරෝ කල්පනා කරා දේවිය කොහෝම හරි බණහන්න එක්කං යන්න බලන් රජතුමා කොච්චර උපක්‍රම සීලේද කියලා. රජ්ජුරෝ මොකද කරේ මාලිගාවේ හවසට රජ්ජුරුවන්ව සතුටු කරන්න බිසෝවරු හැමෝම සතුටු කරන්න නාට්‍යාංගනාවෝ ගායකයෝ සින්දු කියන අය වීනාවාදකයෝ දවස ගානි හවසට ලොහොම ලස්සන්ට මිහිරිස්වරයෙන් ගීතා වීනාවාදනය කරනවා ගීතිකා ගයනවා නටනවා ඔය ඔක්කොක. මේ අයට කිව්ව පුළුවන් තරම් වේල්වනාරාමි සුන්දරත්වය ගැනම කවිවලින් සින්දුවලින් කියන්න. ඔය කියන ගීතිකාවල හැම වෙලාම වේලුවනේ ගැනම කියන්න. කේමාවට ඇහෙන විදිහට හැමදාම මාලිගාය ඕව කියන්න කිය. රජ්ජුරුවන්ගේ අවසරේ දැන් වෙනද වගේ නෙමේ හැමදාම ලස්සන ගීතිකාවලට ඇහෙන්න වේලුවනේ ලස්සනමයි. වටපිට පරිසරයේ සුන්දරත්වය වේලුවනේ වගේ ලස්සන තැනක් නෑ ඕවම ඇහෙනවා. කේමාවට හිතුනා මමත් යන්න ඕන බලන්න. එහෙනම් ඔය කියන විදිහට දැන් ගොඩක් ලස්සන වෙන්න ඇති. බෝම ලස්සනට ඇති. කියල දැන් කල්පනා කරා. සේවිකාවපි හිතවත්ම සේවිකාවන්ට කියව අපි යම් වේල්වනේ බලන්න හැබැයි බුදු හාමුදුරු හම්බෙන්න්න නම් නෙමේ. කේමාව පිටත් වනේ මං වේලුවනේ බලනවා. ඒක සුන්දරත්ව විඳිනවා. හැබැයි බුදු හාමුදුරන්වනම් මං හම්බෙන්න මන්නං ඔය බණහන්න යන්න. එහෙම හිතාගෙන ගී. ඉතින් ගිහිල්ල වේලුවනයට ගියා ඇවිදගෙන ගියා බොහොම ලස්සනට තියෙන රාජකය උයන මල් පිපිලා බොහොම ලස්සනයි. ඔහොම යනකොට බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ඈතින් දහම් දෙසන. දැන් ළඟට යන්න කැමති නැති වුණත් ගොඩක් ඉතින් ඇත ඉදං හරි හොරෙන් බලනවා හැංගිලා බලන් ඉන්නවා. කේමාවත් කල්පනා කරා මම බුදු හාමුදුරුවෝය කොයි වගේද උන්වහන්සේක කොහොමද මාව නොපෙනෙන්න මං කොහොමරි ඇත ඉඳං අහගන්නවා කියලා හැංගිලා බලන් හිටිය. බුදුරජාණන් කොහේ හැංගිලා හිටියත් බුදු ඇසට පේනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ හැම උදෑසනකම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින. ගන්ධකුටියේ ඉදං දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝනු. කවුද අද දවසි ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා. අද දවසි බුදු හාන්දුරු මුණ ගැහෙන්නෙන්නේ කවුද. අද දවසි ධර්මය අවබෝධ කරන්න කවුද මාර්ග පල් ලබන්න කවුද. බුදුරජාණන් වහන්සේ කල්තියා ඒ අය බුදු ඇසෙන් දකිනවා. බුදුරජාණන් වහන්සේ දන්න අද කේමාව එනවා. එන්න කලින්ම බුදු හාමුදුරුව දන්න. කේමාවට නිවන් දකින්න තියෙන ක්‍රමේ කේමාවගේ සසර පින ඔක්කොම බුදු හාමුදුරුව දන්න. බුදුරජාණන් වහන්සේ මේ රූපයට ඇලුම් කරපු කේමාවට අනිත් අයට නොපෙනෙන්න කේමාවට පමණක් පේන විදිේ ප්‍රාතිහාරයක් බුදුරජාණන් වහන්සේ පෑව. ඒ තමයි තමන් දහම් දෙසනකොට දෙපසෙන් දිව්‍යාංගනාව වගේ ලස්සන කාන්තාව දෙන්නෙක් බුදු හාමුදුරන්ට පවන් සලනවා ඉරුදියෙන් මවල පෙන්නු. ඒක ඉරුදි ප්‍රාතිහාරයක් අනිත් අයට පේන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා කේමාවට පේනවා දිව්‍යාංගනාව වගේ ලස්සන කාන්තාව දෙන්නෙක් දෙපස ඉනම් බුදු හාමුදුරන්ට පවන් සලනවා.
කේමාවට ඒ අය දැක්ක ගමන් තමන්ගේ රූපය ගැන ඇති වුණා මන් ලස්සනයි ලස්සනයි කියලා මගේ රූපයට ඇලුම් කරාට මං මොන ලස්සනත්ද මේ දිව්‍යාංගනාව දිහා බලද්දි. මේ කාන්තාව බුදුහාන්දුර ළඟ ඉන්න කාන්තාව දිව්‍යාංගනාව වගේ ලස්සනයිනි. එහෙනම් උන්වහන්සේ රූපය ගැන මොන තරම් ගෞරවෙන් දහම් දෙසන කෙනෙක් වෙන්න ඇත්ද. ඔය කියන මං අහපු කතාවනන්නෙේ මමත් ගිහිම් බලන්න ඕන කියලා ඔන්න ටිකක් ඉස්සරහට ගිහිල්ල බලාගෙන හිටිය ඒ බලං හිටිය බුදුහාන්දුරෝ දිහාවත් ඒ කියන ධර්මය දිහැවත් නෙමි අර කාන්තාවන්ගේ ලස්සන. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන අතරෙම බුද්ධ අධිෂ්ඨානින් අර දෙපස පවන් සලන කාන්තාව එහෙම වයසට යන්න සැලැස්ව. වැහැරෙන්න සැලැස්ව. ලස්සනට තිබ්බ කෙස් පැහිලා යනවා. ශරීරේ හම සම්පූර්ණය රැලි වැටෙනවා. එහෙම කොන්ද කුදු වෙනවා. පවන් සලන ගමම්ම පණනැතු ඇදගෙන වැටෙනවා. ඒ දෙපසම එහෙම දෙන්න මැරිලක් කුණු වෙලා එතනම පස් වෙලා යන. කේමාවගේ හිත අරමුණු වනේ මේ කයට අපේ චීරනම් අර තරන් ලස්සන දිව්‍යාංගනා වගේ කාන්තාව දෙන්නටත් ඒ ඉරනම් අත්තුනා නං මේ මගේ රූපය ගැනත් ඔය ස්වභාවමයි. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරවන්න මඟ පෙන්න්නපු ආකාරය. ඒ තුළින් කේමාවට දහම් මැස පහළ වුණා. ධර්මී වැටහුණා මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා. ධර්මය අවබෝධ කරගෙන රහත් භික්‍ෂුණයක් බවට පත් වුණ. දැම් බලන්න පින්වතුනි රහත් වෙන්න පින තිබ්බයමේ. ධර්මය අවබෝධ වනේ ඒ නිසා මතකතියාගෙන සමහර වෙලාට ඔබ විශේෂෙන් තේරුම් ගත යුතු දේ තමයි අපිට ඕන්නෑ ඔය බණහල වැඩක් නෑ ඕවට දැන් කාලය නෙමෙයි ඕ පස්සෙ කරනේවා ඔය බණහල හරියනවද ඔහොම කියන අය අතර ධර්මය අවබෝධ කරන්න පින තියෙන ඉන්න පුළුවන්. අපිට බාහිරින් බලල පුද්ගල චරිත මනින්න බෑ. සමහර වෙලාවට මහා දරුණු අපරාධකාරයෝ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වෙච්ච සිදුවීම් තියෙන. හොරු ගම් පහරමින් ගියපු හොරු කණ්ඩායම් පිටින් බනහලා ඔක්කොම පරණ ජීවිතය අතහැරිය. අදයි දම්මං හැදෙනවා කියලා පැවිදි වුණා සිල්වත් වුණ බණ භාවනා කළ රහත් වුණ. උන්වහන්සේලා අර වැරදි හදාගෙන ජීවිතය ජයගත්ත. මතකතියාගන්න කෙනෙක් වැරදි කරා කියලා සදාකාලික වැරදිකාරයෙක් නෙමේ. ඕනම කෙනෙකුට ඕනම මොහොතක නිවරදි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. කෙනෙක් ජීවිතේ වැරදි කර කර පවකං කර කර ඉන්න ඇදයාගේ ජීවිතය වැහිලතියෙන්. වලාකුළු දුම් මීදුම් ආදීන් ඔක්කොගේම වැහිලතිය එතකොට බබලන්නේ සඳ බැබලෙන්නේ සඳ වැහිලතියෙන්. හැබැයි වලාකුලෙන් මිදුනට පස්සේ දුම් මීදුම් ආදියෙන් මිදුනට පස්සේ අර සඳ බැබලෙන. හොඳට බැබලෙන් පටන්ගන්න. ඒ වගේ තමයි කෙනෙක්ගේ ජීවිතේ පරණ වැරදි අඩුපාඩු ඔක්කොම හදාගෙන. මං අද ඉඳන් සිල්වත්වෙනවා. මං අද ඉනම් යහපත් කෙනෙක් වෙනවා. මං අද ඉනම් හැදෙනවා. එහෙම හිතලා යම් මොහොතක සීලේක පිහිටල ධර්මී පුරුදු කරන්න පටන්ගත්තද එතන ඉදං වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ ජීවිතය බැබලෙනවාමයි. අන්නේ නිසා පින්වතුනේ අප්‍රමාදීව ජීවිතය අඩුපාඩු හදාගන්න. මට දැම් බෑ කියලා හිතන්න එපා. සමහර මේ සමාජික අපි තියෙන දේවල් කතා කරමු. සමහරය අකුසල් කරලා පව්කං කරලා ඊට පස්සේ හිතනවා දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් ගොඩක් වැරදි වෙලා තියෙන්නේ. ඔය ඉතුරු කාලෙත් ඉතින් ඔහොම ඉඳලා මැරිලා යනවා. නහයට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි. ඔය වගේ කතාව බහල ඇතින්නේ. ඕන තරම් අහල ඇති මතක් කරල බලන්න. ඒ නිසා දැන් ඉතින් වලේ වැටිච්ච එක වලෙන්ම තමයි ඔය වගේ කතා කිය. සමහරු පින මතු කරගන්න පුළුවන්කම තියෙද්දී පින මතු කරගන්න නැතුවර අකුසල් එක්කම මැරිල අපාගාමි වෙනවා. සංසාර ගමනේ අපායක් පැත්තට වැටෙන. පින තියෙන කෙනා මරණ මංචකෙත් ධර්මයල්ල. පිංහතුනී වීරියවන්ත කෙනාට ඔබ අහල ඇති දනංජානි කියලා බමුණෙක් ගැන. මරණාසන්න වෙනකොට පව්කං කරලා පුළුවන්තරම් පව්කං කරපු පව්කාරය.
මරණාසන්න වෙලා ලෙඩ ඇඳට වැටෙනකොට ගිනි දැල් පේනවා. අපාය නිමිති පහළ වෙන. තමන් වටේට 4 දෙනෙක් උස්සගෙන කට්ටිය ඇවිල්ලා 4 දෙනෙක් උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ දැනෙනවා. තමන්ගේ හිස වටේ කඹයක් වෙලලා ශක්තිමත් කෙනෙක් හිර කරනවා වගේ වේදනාවක් උපදිනවා. මස් කපන පිහිවලින් තමන් අල්ලගෙන තීරු කපනවා වගේ දැනෙනවා. මේ අපාය නිමිති පහළ වෙන. හැබැයි වාසනාව කියන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ එදා උන්වහන්සේ වැඩියා. ඔහු සිහිය තිබ්බ නිසා සේවකයකුට කිව්වා අනේ මාව බේරගන්න. ඔබ සාරිපුත්තයන් වහන්සේ හොයාගෙන යන්න උන්වහන්සේ මට අනුකම්පා කරයි. මං උන්වහන්සේට දවසක් දන් හැන්දක් බෙදුවා. උන්වහන්සේ මට අවවාද කරා මම පිළිගත්තේ නෑ. මං ප්‍රමාද වුණ අනේ උන්වහන්සේ ඉන්න තැනකට ගිහිල්ලා මගේ වචනින් වඳින්න. උන්වහන්සේට මාව බලන්න එන්න කියන්න. සේවකයෙක් පිටත් කරා. සාරිපුත්ත හාමුදුරුවෝ වැඩියා. මරණාසන්න මොහොතේ ධනංජානගේ හිත පියවරෙන් පියවර කුසලයේ තුළ පිහිටෝලා අන්තිම මොහොතේ අපායෙන් බේරුව. ධනංජානයේ මොහොතේ මරණ මංචකයේ හිත සමාධියක පිහිටිය. මෛත්‍රී අරමුණේ හිත පිහිටියා මැරිලා බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා පහළවට. මේක තියෙන මජ්ජිම නිකායේ ධනංජානි සූත්‍රය. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතයේ මරණ මංචකේ හරි ධර්මය හිත පිහිටන්න පුළුවන්නම් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා අපිට බෑ දැන් කාලීවරයි දැන් වෙලාවක් නෑ කියලා හිතන්න එපා. වීරියවන්ත කෙනා මරණ මංචකේ හරි ධර්මය අල්ලනවා. හොඳට සිහිනුවන තියෙන කාලි තරුණ වයසේ මේ කියන දේ තේරෙනවා නම් තරුණ වයසේම ධර්මී පුරුදු කරන්න ගොඩාක් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මැදි වයසෙනම් ධර්මය අහන්න ලැබුණේ. මැදි වයසේ ඉඳන් ධර්මය පුරුදු කරා. ජීවිතේ ප්‍රශ්න තියෙනවෙන් කාටත් ප්‍රශ්න තියෙන. ඒ ප්‍රශ්න අතරින් ඔබ ධර්මී පුරුදු කරා. වයසට ගිහිල්ල ධර්මය අහන්න ලැබුණන සමහරු කෙන අනේ හාන්තුරන්නේ අපේ ජීවිත කාලි අපි පන්සල් ගියා දම් පින්කං කරා පෙරහැරවල්වල ගියා කටින පින්කං කරා අපිට මෙහෙම බණහන්න තිබෙනෑ ඉස්සර. අපි ඉස්සර ඔයි ජාතක කතාවක් අහල සාදු කිව්වා. අපි ඉස්සර පිරිත්තුන් සූට්‍ර කටපාඩමින් කිව්වා. නමුත් දැනුයි අපිට බුද්ධ දේශනා සූට්‍ර දේශනා නිවරදි ධර්මය නිවන් මග මෙව පැහැදිලි වහන් ලැබෙන. එතකොට කෙනෙකුට වයසට ගිහිල් අහන්න ලැබෙන්න්න පුළුවන්. ඒ ලැබිච්ච මොහොතේ මන් දැන් කාලීවරයි මන්දැම් වයසයි දැන් ලෙඩා ඕව හිතන්න එපා. ඒ වයසට ගිහිල් හරි ධර්මය ලැබුණනං ඒ මොහොතේ ඉඳං අප්‍රමාදීවෙන්. ඔබ ලෙඩෑදේ ඉන්නකොට ඔබට බණපදයක් ඇහෙන්න පුළුවන්. ජීවිතයේ වෙනස් කරන ජීවිතයේ සම්පූර්ණයෙන්ම කුසලේ තුළ ඔබෝ පිහිට ඕන බණපදේ ලෙඩෑදේදී ඇහෙන්ට පුළුවන්. ඒ මොහොතේ ඉදම් වීරියගන්න. ඒ නිසා පිංහතුනේ ඔබට මේ ධර්මය ලැබුණට පස්සේ ඔබ තුළ ඇතිකරගත යුතු අංගතිය. බාහිරින් ලබා දෙන්න පුළුවන් කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි විතරයි. තමා තුළ තමයි ඇතිකරගන්න ඕනෑ යෝනිසෝ මනසිකාරය දම්මානු දම්ම ප්‍රතිපල ඒක ඔබේ දෙයක්. අපිට පුළුවන් කියල දෙන්න. මෙන්න මෙහෙම කරන්න කුසල් කරන්න අකුසල් කරන්න එපා සිල්රකින්න පින් කරන්න අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ දේ අහලා ඒක පිළිපදිනවද නැද්ද කියන එක තනිකරම ඔබේ දෙයක්. අපිට බලෙන් සිල් රක්වන්න බෑ. ඔබ බලෙන් භාවනා කරවන්න බෑ. භාවනා වැඩ සටහනක අපි කියලා අපි කියනවා දැන් ඉඳගන්න දැන් භාවනා කරන වෙලා දැන් නැකිට ලැවිදින්න එපා කියලා අපි වාඩි කරලා භාවනාව දෙනවා. ඇස් දෙක පියාගෙන මොනවා හිතනවද අපි දන්නවද. සමහට ඇස් දෙක පියාගෙන කාටහරි දවේශයෙන් පුපුර හිතෙන් බැන බැන ඉන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන නොයෙක් කෙලෙස් සහිත දේවල් හිත ඉන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන අවංකවම ධර්ම මනසිකාරයක දෙන්නත් පුළ එක බාහිරින් පේන්න පිටිම් බලන කෙනාට පේන යා භාවනා කරනවා. යා භාවනා ඉරියාවෙන් වාඩි වෙලා ඉන්න. යා පැයක් භාවනා කරන හැබැයි පැය තුළ යා මනසිකාරි කරපු දේ දකින්න එයා විතරයි. ඒ නිසා පිංහතුනි ඔබ අවංකවේ මේ ධර්මය අවංකව දියුණු කර යුතු දෙයක්. මේක ලෝකෙට පේන රඟපාන දෙයක් නෙමේ. මේ සිල් රඟපාලා මම සිල්වන්තයෙක් කියල ලෝකෙට රඟපාගෙන ඉඳලා භාවනා රඟපාල පෙන්නලා පිරිසට පේන්න මං භාවනා කරනවා කියලා පෙන්නවා කියලා. ඔබම රවට්ට ගන්නවා මිසක් ඔබට ධර්මාවබෝධය කරායන්න බැරිවෙන. හිතට එකඟ අවංකව සිල්වත් ජීවිතයක් ගත කරන්න.
හිතට එකඟව අවංකව ගුණ ධර්ම වඩන්න. හිතට එකඟව අවංකව මේ ධර්ම මාර්ගය දියුණු කරන්න. ඔබට මේ ජීවිතයේ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. ඒ නිසා බලන්න බුදු කෙනෙකු අද මේ දේශනාව ඔබට කියලා දුන්නේ බුදු කෙනෙක්ගේ එක කෙටි බණපදය. එක පුංචි බුද්ධ වචනයක් සමහර වෙලාවට බණකුත් නෙමේ පුංචි උපක්‍රමයක් බුදු ඇසින් බල්ල චුල්ල පන්තක හාමුදුරන්ට දුන්න රෙදි කඩක් පිරිමදේ. අර සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේව යොමු කරේ මල්ටිකක් දිහා අර නෙළුම් විලදිහා බලාගෙනින්. ඊළඟට කේමාවට කාන්තාවක් ලස්සන කාන්තාවක් පවන් සලන කෙනෙකු අයිසට ගිහිල්ලා ඒ කෙනා එහෙම ජරාවට පත්වෙලා මැරිලා කුණු වෙලා යන හැටි බුදු ඇසින් අධිෂ්ඨාන කරලා ඉරදියෙන් පේන සැලැස්වා විතරයි. කෙනෙකුට පුංචි උපක්‍රමයක් කෙනෙක්ව ධර්මාවබෝධය කරාරගෙන යන්න පුළුවන්. බලන්න අපි කවුරුත් දන්නවා තමන්ගේ එකම දරුව මැරිලා. නොමල ගේකින් අබටිකක් හොයාගෙන දුවපු තිසාගෝතම. බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දැකලා තිසාගෝතමය දරුව තියලා බණහන්ඩ වාඩි වෙන්න කිවන බුදුහාමුදුරන්ටත් එක්ක බැන බැන දුවනවා. බුදුහාන්දුරන්ගෙන් බණහන්ඩ ලෑස්ති වෙන්න අන්න බුදු කෙනෙක්ගේ තියෙන දක්ෂතාව. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කෙනා දමනය කරන්නේ කොහොමද. උපක්‍රමයක් යෙදවා. නොමල ගේකින් අබටිකක් හොයාගෙන. ඒ කියපු පුංචි උපක්‍රමේම ඒ කෙනා ධර්මාවබෝධයට අරගෙන යන මාර්ගයේ බවට පත් වුණ. ඒ නිසා මේ ධර්මය අවංකව දියුණු කර අපි දන්නේ නෑ අපේ ජීවිතයේ තියෙන පුුණ්‍ය ශක්ති මොන විදියට සසර පින් තියෙන්න්න පුළුවන්. පාරමී පුරණ මහා පින්වන්තයෙක් වෙන්න පුළුවන්. ඒවා මතු වෙන්නේ ධර්මී හැසිරෙනකොට පෙරපින යටපත් වෙලා තියෙන්න්න පුළුව. මේ ජීවිතේ පින් කරනකොට පෙරපින් බලවත් වෙලා මතු වෙලායන. ඒ නිසා අප්‍රමාදීවෙන් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න. ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරන.